समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं ධම්මස්සවන කාලෝ අයං බාධම්තා ධම්මස්සවන කාලෝ අයං බාධම්තා සද්ධම්මස්සවන කාලෝ අයං බාධම්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ඨමාගම්ම කිං පරාභවතු මුඛං භූමි රේඩියෝ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ සුරාජ් නවරත්න මහත්මයා ප්‍රධාන ඒ වගේම නාලිකා ප්‍රධානී රශ්මි බලසූරිය මහත්මිය සාමාන්‍ය අධිකාරී මදුශංකර කංකානන්ගේ මහත්මයා ප්‍රධාන භූමි රේඩියෝ නාලිකාවේ කාර්ය මණ්ඩල පින්වත් පිරිස ප්‍රධාන සෑම දෙනාගේම අවසර උතුම් උඳුවප්පුන් පොහෝ දින බලාපොරොත්තු වෙන්නේ ඊටමත් වටිනා කියන මාහැඟී පින්කමකට සම්බන්ධ වෙන්න සබ්බේදානම් ධම්මදානම් ජිනාති යන උතුම් බුද්ධ දේශනාවන්ට අනුකූලව ලොව ඇති සියලුම දානයන් පරදවා ජයගන දානයක් නම් ධර්ම දානමේ පින්කම තථාගතයන් වහන්සේ විසින් හඳුන්වලා තිබෙනවා. එමනම් මේ අවස්ථාව තුළ මේ නාලිකාව හරහා බලාපොරොත්තු වෙන්නේ උතුම් උඳුවත් පුන් පොහොය දවසේදී ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට. විශේෂයෙන්ම මේ උඳුවත් පුන් පොහොය දින ශාසනික වශයෙන් සංස්කෘතිකම වශයෙන් ඊටමත් වැදගත් කියන පුන් පොහොය දවසක්. විශේෂයෙන්ම සංඝමිත්තා තෙරණීන් වහන්සේගේ වැඩමවීම එතුමින් වහන්සේ විසින් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරලීම සිදුවෙන උතුම් පුන් පොහොය දවසක් තමයි අද මේ පුරපසළොස්වක් පොහොය දිනය. ඒ වගේම සම්බුද්ධ ශාසනයේ
මහා අමිල මේවරක් සිද්ධ කරන්නට යෙදුණු මුගලන් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන උතුම් පුන් පොහොය දවසක් තමයි අද මේ පොහොය දවස. ඒ වගේ තමයි ලංකාව ඒ වගේම විවිධ රටවල් වල බෞද්ධ ජනතාව අතර ඒ ජාතීන් අතර ඊටම සුප්‍රසිද්ධ පූජා භූමියක් වන ශ්‍රීපාදස්ථානයේ වන්දනා ගමන ආරම්භ කරනු ලබන පුන් පොහොය දවසක් තමයි මේ අද දවස. එමනම් ශාසනික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් බෙහෙවින් වැදගත්කම් කියන උරුමකම් කියන පුන් පොහොය දවසක් තමයි අද මේ අප හැම දිනාටම උදා වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම භූමි රේඩියෝ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක සුරාත් නවරත්න මහත්මයාගේ සංකල්පයකට අනුව මේ අවස්ථාව තුල මෙබඳු වන්දමින් ධර්ම දේශනාව සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව ඊටමත් ශ්‍රේෂ්ඨත්වයේ අගයලා තිබෙනවා. ප්‍රධානත්වයෙන් අගයලා තිබෙනවා. යම්කිසි පුද්ගලයෙකුට සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මඟ සතරඵල පිළිවෙලින් අවබෝධ කරගන්නට මහා උපනිෂ සම්පත් දෙන දෙයක් මේ ලෝකෙ තිබෙනවා නම් ඒ එකම දේ ධර්මයේ සරණ යාම, ධර්මාභෝධය ඇති කර ගැනීම බව උතුම් බුද්ධ දේශනාව තුළ අපිට දැක ගන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ ධර්මයේ තුල යම් කෙනෙක් හැසිරෙනවා නම් ඒ පුද්ගලයාගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් උතුම් නිවනත් කියන මෙන්න මේ කාරණා තුන ਸਰව සම්පූර්ණත්වයටපත් වෙනවා. එහෙමනම් අපිටත් පුළුවන් නම් මේ උතුම් පොය දවස තුල අපගේ ජීවිතයේ ਸਰවාකාරයෙන්ම සාර්ථක කරගන්නට ඒ ඊටමත් වටිනා කියන අවස්ථාවක් දවසක් වෙනවා. එහෙමනම් මේ අද දවස අපි නිකම් ගෙවලා දානවට වැඩිය ධර්මානුකූලව මේ අවස්ථාව තුළ සුචරිතවත්භාවයෙන් ඉන්නට පුළුවන් නම් ඒ වගේ මේ ධර්මදේශනාව අවසානයේදී දහම් පණිවිඩයක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න පුළුවන් නම් අපිට මිනිස්සෙක් වශයෙන් මේ භවයේ තුල ලබන්නට තිබෙන ඊටමත් වටිනා කියන අවස්ථාවක් තමයි උදා වෙන්නේ. අපිට අවස්ථාවක් උදා කරගන්නට බුදුදහම තුලින් ඊටමත් මනා ලෙස මාවතක් පෙන්වලා දීලා තිබෙනවා. ඒ දහම් මාවත තුල අපිට ගත කරන්නට පුළුවන් නම් එහෙම නැතිනම් ඒ දහම් මාවත තුල අපිට මනා ලෙස ගමන් කරන්නටත් පුළුවන් නම් අපිට හැකියාවක් ලැබෙනවා මෙලොව පරලොව උතුම් නිවන කියන තුන් අභිවෘද්ධිය ඇති කරගන්නට. සමාජයේ ජීවත් වෙන බොහොමයක් පුද්ගලයන්ගේ මෙලොව ජීවිතේ යහපත් නැහැ. ඒ වගේම පරලොව ජීවිතයත් යහපත් නැහැ. උතුම් නිර්වාණයත් ඔවුන්ට අහිමි වෙනවා. එහෙනම් අපි කවුරුත් කල්පනා කරගන්නට ඕන උතුම් මනුස්ස අත්භවයක් ලබාගෙන ඒ උතුම් මනුස්ස අත්භවයෙන් හරියාකාරව ප්‍රයෝජනයක් ගන්නේ නැතුව මැරෙනවට වැඩිය මේ ලැබිච්ච උතුම් මනුස්ස අත්භවය මනා ලෙස හසුරුවාගෙන සාර්ථකත්වය ඇති කරගන්නට පුළුවන් නම් අපිට බුදුදහම තුළින් පැහැදිලි කර නිරන්තරයෙන්ම යන්නේ බඳු කාරණාව. ධම්මික සූත්‍රය, වියග්ගපජ්ජ සූත්‍රය, කාලාම සූත්‍රය, මංගල සූත්‍රය, පරාභව සූත්‍රය ආදී වූ සූත්‍ර බොහොමයකම අපගේ මේ බෞද්ධ ජීවිතය ඒකාලෝකමත් කරගන්නට අපගේ මේ බෞද්ධ ජීවිතයේ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන නිවැරදි උතුම් තත්වයේ පිහිටන්නට බුදුදහම තුළින් මනාව උපදේශක් අපිට ලබා දෙනවා. අපිට ඒ අනුව කටයුතු කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියන කාරණාව තම තමන්ට ප්‍රායෝගිකව ලබන්න පුළුවන්.
අන්න ඒ බඳු කාරණාව නිසාමයි බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙනුවෙන් ධර්මයක් දේශනා කරේ. ඒ ධර්ම දේශනාවන් අතර හරි ලස්සනම සූත්‍ර දේශනාවක් තිබෙනවා. පරාභව කියන සූත්‍ර දේශනාව. මෙන්න මේ පරාභව සූත්‍ර දේශනාව මේකේ සරල අදහස තමයි පරාභව කියන්නේ පිරිහෙන. මිනිස්සේ පිරිහෙන කරුණු අන්තර්ගත වෙන සූත්‍ර දේශනාවක් තමයි අද මම මේ උතුම් උඳුවප් පුන් පොයේ දවසේදී ඉෂ්ට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම උඳුවප් පුන් පොයේ දවසේ මේ වගේ සූත්‍ර දේශනාවක් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නෙම අපගේ ජීවිතේ මේ අවුරුද්දේ අඩුපාඩු තියෙනවා නම් ඒ සියලුම අඩුපාඩුවක් දුරු කරගෙන ලබන නව වසර සාර්ථක ජීවිතයක් ගත කරන්නට පොඩි අවවාදයක් අනුශාසනාවක් ඔබට ලබා දෙනවා. මෙන්න මේ පරාභව සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. මෙන්න මේ සූත්‍ර දේශනාව ආරම්භයේම අපිට සඳහන් කරනවා පරාභවන්තම් පුරිසම් මයම් පුච්චාම ගෝතමං භගවන්තම් පුට්ටුමාගම්ම කිං පරාභව තෝමුකං. එහිදී අපට සඳහන් කරන්නේ ගෞතමයන්න් වහන්සේ අපි පිරිහෙන පුද්ගලයා පිළිබඳව විමසමින් සිටිමු. ඒ පිළිබඳව භාග්‍යතුන් වහන්සේගෙන් පිළිවිසීමට පැමිණීමු. ස්වාමීනි, පිරියෙන්නාගේ පිරිහීමේ දොරටු කවරේද? මෙම පුවත පිළිබඳව ගැටලුවක් එන්නේ දෙවියන්ට. දෙවියෝ අතර ගැටලුවක් ඇති වෙනවා මේ පරාභව. එහෙම නැතිනම් පිරිහෙන කරුණ මොනවද කියලා. මනුස්ස ලෝකේ ඉන්න මිනිසුත් දන්නෙත් නෑ මේ පිරිහෙන කරුණ මොනවද කියලා. එහෙනම් මිනිසුන්ගෙන් අහලා වැඩකුත් නෑ. දෙවියෝ කල්පනා කරනවා ඔවුන්ගේ ප්‍රධානියා ළඟට යන්න. ඔවුන්ගේ ප්‍රධානියත් මේ පිරිහෙන කරුණ දන්නේ නෑ. ඒක නිසා කල්පනා කරනවා දෙවියන්ට වැටහෙනවා මේ ලෝකේ පහළ වුණා අසමසම වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. උන්වහන්සේ නමින් ගෞතම සම්මා සම්බුද්ධ. උන්වහන්සේට මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. අන්නේ අදහසින් යුක්තව බුදුරජාණන් වහන්සේ දා ජේතවනාරාමයේ තුල වැඩ සිටිනකොට අඤ්‍යතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වන්නා කේවල කප්පන් ජේතවනං ඕබාසෙත්වා. එක දෙවියෙක් ආවා මුළු රාත්‍රියම ආලෝකමත් කරගෙන විශිෂ්ට ශරීර ශෝභාවන්ගෙන් යුක්ත වුණු බුදුරජාණන් වහන්සේ අභියස. බුදුරජාණන් වහන්සේ අභියස ඇවිල්ලා අර මං ඉහිත සඳහන් කරන්නට යෙදුණු ගාථාව පැහැදිලි කරනවා. මෙහිදී මේ දේවතාව විමසන්නේ මේ මිනිසුන් පිරිහෙන කරුණු අපි අහලා තිබෙනවා. නමුත් අපිට මේ කරුණු පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගන්නට බෑ. භාග්‍යතුන් වහන්සේ පිරිහෙන්නාගේ පිරිහීමේ දොරටු කවරේද කියලා මෙන්න මේ දෙවියා ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එකින් එක පිරිහීමේ කරුණු පිළිබඳව විස්තර කරනු ලබනවා. ඒ අනුව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. මේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ දිනු වෙන කෙනාව පහසුවෙන් දකින්න පුළුවන්. ඒ වගේම තමයි පිරිහෙන පුද්ගලයාවත් පහසුවෙන් දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දහමට කැමැත්ත දක්වන්නා දිනු වෙනවත් දහමට දේශ කරන්නා පිරිහෙන බවත් මෙහිදී පැහැදිලි කරනවා. එහෙමනම් සමාජය තුළ ආධ්‍යාත්මික වශයෙන් දිනු වෙන පුද්ගලයාව මනා ලෙස අපිට අඳුර ගන්නට පුළුවන්. ඒ වගේ තමයි සමාජය තුළ පිරිහෙන වැඩ කරනවා නම් පරාභව වූ වැඩ කරනවා නම් ඒ පුද්ගලයාව සමාජයේ ඉන්න මිනිසුන්ට ඊටමත් පහසුවෙන් අපිට අඳුර ගන්නට පුළුවන්. සමාජය තුළ හොරමැර වංචාකම් කරනවා. ඒ වගේම විවිධ අකටයුතුකම් කරනවා. ඒ වගේ පුද්ගලයන්ව අපිට පහසුවෙන්ම සරල වශයෙන්ම
හඳුන ගන්නට පුළුවන්. ඒ වගේ තමයි සමාජයේ ජීවත් වෙනවා දානමාන ආදී පින්කම් කරන සදහැවතුන්. මෙන්න මේ අයවත් අපිට ඊටමත් පහසුවෙන් අඳුර ගන්නට පුළුවන්. ඒ වගේම තමයි සමහර පිරිස ධම්මකාමෝ බවං හෝති. ධර්මයට ඊටමත් කැමැත්තක් දක්වනවා. ඒ වගේම ධර්මානුකූලව ජීවිතය ගත කරනවා. එහෙම කාණ්ඩයක් සමාජය තුල ඉන්නවා. ඔවුන් දීන වෙන පුද්ගලයන්. ඒ වගේම තමයි ධම්ම දෙස්සී පරාභවෝ. මේ සමාජය තුල ඉන්නවා ධර්මයට දේශ කරනවා. බුදුහාමුදුරුවෝ ඔහොම බණක් කියලා නෑනේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන බණ ඔහොම නෙවෙයිනේ. විවිධ අර්ථකථන දෙමින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විකෘති කරමින් ඒවා වැරදියයි කියමින් ධර්මයට බණින ධර්මයට දේශ කරන සමාජයේ පිරිස් කොට්ටාසයන් සිටිනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා යමෙක් ධර්මයට දේශ කරනවා නම් වෛර කරනවා නම් ඒ පුද්ගලයාත් පිරිහෙන පුද්ගලයෙක් බව. එම නිසා අපි කවුරුත් අවබෝධ කරගන්නට ඕන ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවක් ගෞරවයක් තමන්ගේ හිත තුල ඇති කරගන්නට ඕන. ධර්මයේ කෙරෙහි දේශයක් ඇති කරගන්නට හොඳ නෑ. ධර්මයේ තුල දේශයක් ඇති කරගන්න පුද්ගලයාට නිවන් සාක්ෂාත් කරගන්නටත් හැකියාවක් නෑ. ඊට පස්සේ මෙන්න මේ දෙවිය බුදුරජාණන් වහන්සේගෙන් නැවත අහනවා ඉතිහේතං විජානාම පඨමෝසෝ පරාභවෝ ဒ ුතියං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුකම්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ පරිද්දෙන් අපේ පළමු පිරිහීමේ කාරණාව දැනගත්තා. භාග්‍යතුන් වහන්සේ පිරිහෙන්නාගේ දෙවෙනි කාරණේ කුමක්ද? වදාරණෝ සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් නැවත ඉල්ලීමක් කරනවා. දෙවෙනි කාරණාව පැහැදිලි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේ පියම් අසතං ධම්මං රෝචේති තම්පරාභව තෝමුකම්. මෙන්න මේ ආදීන් පැහැදිලි කරනවා සමහර පිරිස් මේ සමාජයේ ඉන්නවා අසත්පුරුෂයෝ පාප මිත්‍රයෝ ට කැමති අය. ඒ වගේම තමයි සමහරක් පිරිස ඉන්නවා බුද්ධ ආදී සත්පුරුෂයන් කෙරෙහි ප්‍රියභාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා සංඝයා කෙරෙහි කිසිම කැමැත්තක් ප්‍රියභාවයක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම තමයි එබඳු අසත්පුරුෂයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ගෞරවයක් හිත තුල නැති ඒ වගේම අසත්පුරුෂ ඇසුරත් සමග ජීවත් වන පුද්ගලයන් කවදාවත් සම්දිටු දහමක් කැමති වෙන්නේ නැහැ. ඕ නිරන්තරයෙන්ම කැමැත්ත දක්වන්නේ රුචිකත්වයේ දක්වන්නේ පාප දහම් කෙරෙහිමයි, පව්කම් කරන්නමයි, සොරකම් කරන්නමයි, ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පරුසාවාද, සම්පප්පලාප, මිච්ඡාජීව, අවිද්‍යාපාද ආදී වූ දස කුසලයේ කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙමනම් පිරිහෙන කාරණයක් තමයි තව යම්කිසි පුද්ගලයෙක් පාප මිත්‍ර සේවනය. අපිට මේ පාප මිත්‍ර සේවනය බුදුදහමේ බොහෝමයක් සූත්‍ර දේශනාවන් තුල සඳහන් කරනවා. එක සූත්‍ර දේශනාවක් තමයි සිංහාලෝවාද සූත්‍ර දේශනාව. එහිදී පැහැදිලි කරනවා පාප මිත්‍යානුയോഗෝ කියලා. එහිදී පැහැදිලි කරන්නේ අපිට පාප මිත්‍රයා කවුද, කල්යාණ මිත්‍රයා කවුද කියන කාරණාව පිළිබඳව. මෙන්න මේ දෙවෙනි කාරණාවත් මේ දේවතාවා දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් නැවත අහනවා ඉතිහේතං විජානාම ဒ ුතියෝසෝ පරාභවෝ තතියම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුකම්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉහත පරිදි දෙවන පිරිහීමේ කාරණාව අපි දැනගත්තා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ පිරිහීමේ තුන්වෙනි කාරණාව වදාරනුසේක්වා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නිද්දාසීලී සභාසීලී අනුට්ඨාතාච යෝනරෝ අලසෝකෝධ පඤ්ඤානෝ තම්පරා භවතෝ මුකම්. එහිදී අපිට පැහැදිලි කරනවා යම්කිසි පුද්ගලයෙක් මිනිස්සෙක් නිරන්තරයෙන්ම නිදී ගන්නව නම් ඒ වගේ තමයි
නිතරම පිරිස් මැද ගැවසෙනවා නම්, ඒ වගේම කිසිම උත්සාහයක් නැතුව ජීවත් වෙනවා නම්, අලස වෙනවා නම්, ඒ වගේම නිරන්තරයෙන්ම දේශ සහගත වෙනවා නම්, කිපෙන කෙනෙක් වෙනවා නම් ඒ පුද්ගලයා පිරිහෙනවා. මේ ධර්ම දේශනාව අහන ඔබත් එහෙමනම් ඔබත් පිරිහෙන පුද්ගලෙක් පින්වත්නි. ඔබ නිරන්තරයෙන්ම නිදන්නම උත්සාහ දරනවා නම්, ඔබ තමන්ට තියෙන වැඩ කටයුතු සිදු නොකර, තමන්ගෙන් වෙන තියෙන යුතුයකම් පද්ධතිය සිදු නොකර නිදී ගණම පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් ඔබ සසරෙත් නිදාගෙන ආවා. ඔබ දැනුත් නිදී, ඔබ මතු අනාගතයේත් නිදී. ඔබට එහෙනම් පරලෝකගාමී ජීවිතයේ දුක්ඛිත ස්වභාවයකට පත් වෙනවා. අපිට නිදන්නට පුළුවන් අවශ්‍ය වෙලාවක් තිබෙනවා. අපි කල යුතු දේ ඒ මොහොත තුල සිද්ධ කරන්නට ඕන. ඒ වගේම තමයි සමහරු ඉන්නවා නිතරම කණ්ඩායම් වශයෙන් පාරවල් අයින්වල, ඒ වගේම විවිධ ස්ථානයන් තුල ඒ පුද්ගලයන් සාමූහිකව සිටිනවා. නිරන්තරයෙන්ම කතා කරන අතරතුර ඒ වගේම පිරිසක් ගැවසෙන තැනක, Tamanට ගැළපෙන තැන, Tamanට නොගැළපෙන තැන, ඒ කිසි දෙයක් පිළිබඳව නිසි අවබෝධයක් නැති සමහර පුද්ගලයන් නිරන්තරයෙන්ම පිරිස් අතරතුරම ඉන්නවා. බුදුහාඳුරු පැහැදිලි කරනවා නිරන්තරයෙන්ම සභාවක් මැද ඉන්නවා නම්, සභාශීලී සභාවක් මැද නිරන්තරයෙන්ම කතා කළ යුතු නොකළ යුතු මේ දේවල් කතා කර කර නිකං කාලය විඩංගු කරනවා නම් ඒ පුද්ගලයා පිරිහෙන පුද්ගලයෙක් බවට සඳහන් කරනවා පින්වතුනි. ඒ වගේ තමයි කිසිම උත්සාහයක් නැතුව, උට්ටාන විරියාදිගත උත්සාහයන් වීරයක් නැතුව තමන්ගේ ජීවිතයේ ඔහේ යන්න දෙනවා නම්, ඒ වගේම ප්‍රශ්න වලට මූණ දෙන්නේ නැතුව ඔහේ යනවා නම් ඒ පුද්ගලයා පිරිහෙන පුද්ගලයෙක් බවට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේ තමයි හැම දෙයකටම කිපෙනවා. පොඩි දෙයක් වුණත් ඒ පුද්ගලයා ඒ බැරෑරුම් ලෙස අරගෙන රණ්ඩු සරුවල් වෙනවා, දේශ සහගත තත්ත්වයටපත් වෙනවා. එහෙමනම් ඒ තත්ත්වයෙන් මිදෙන්නට ඕන අපි කවුරුත්. ඉහත සඳහන් කරපු තත්ත්වවලින් මිදුණාට පස්සේ අපිට පුළුවන් අපගේ ජීවිතය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න. ඒ වගේ තමයි මේ දෙවිය නැවතත් අහනවා, ඉතිහේතං විජානාම තතියෝසෝ පරාභවෝ චතුත්තම් භගවා බ්‍රෝහි කිම් පරාභවතෝ මුකම්. භාග්‍යතුන් වහන්සේ අපි තුන්වෙනි පිරිහීමේ කාරණාව දැනගත්තා. භාග්‍යතුන් වහන්සේ සේනම් පිරිහෙන පුද්ගලයාගේ සිව්වන කාරණාව කුමක්ද? මෙන්න මෙහෙම දෙවිය ඇහුවට පස්සේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා, යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනම් පහූසන්තෝන භරතේ තම් පරාභව තෝමුකම්. මේන් පැහැදිලි කරන්නේ පින්වතුනි අපිට යම්කිසි පුද්ගලයෙකුට තරුණ කාලය තුල හැකියාව තිබෙනවා යම්කිසි කටයුත්තක් සිද්ධ කරන්න. හැබැයි ඔහු තරුණ කාලය තුල කිසිම දෙයක් තමන්ගේ යුතුයකම් පද්ධතිය සිද්ධ නොකර, ඒ වගේම තමයි වයසට ගිහිල්ලා තමන්ගේ අම්මට තාත්තට පෝෂණය කරනවා නම් ඒ පුද්ගලයාට හැකියාවක් ලැබෙනවා මේ පරාභවත්වයෙන් පිරිහෙන භවෙන් මිදෙන්නට. හැබැයි සමහරව ඉන්නවා අම්මා තාත්තා වයසට ගියාට පස්සේ අම්මා තාත්තව පෝෂණය කරන්නේ නැහැ. අම්මට තාත්තට සලකන්නේ නැහැ. අන්නේ පුද්ගලයා පිරිහෙන පුද්ගලයෙක් වශයෙන් තමයි බුද්ධ දේශනාව තුළ සඳහන් කරන්නේ. තමට පුළුවන් කාලය තුල තමන්ගේ දෙමව්පියෝ වයෝ වෘද්ධ ගියාට පස්සේ විතරක් නෙවෙයි, තමන්ට පුළුවන් සෑම අවස්ථාවක් තුලදීම දෙමව්පියන්ව ආරක්ෂා කරන්නට ඕන. බුදුහාමුදුරුවෝ ධර්මයේ තුල සඳහන් කරනවා පින්තුනේ, මාතු ගුණෝ අනන්තෝ පිතු ගුණෝ අනන්තෝ කියලා. මවගේ ගුණ අනන්තයි, පියාගේ ගුණ අනන්තයි. අන්නේ අනන්ත වූ අපරිමාණ වූ ගුණයක් ඇති අම්මට තාත්තට සලකන්නට පුළුවන් නම් ඒ පුද්ගලයේ ජීවිතය තුළ ලබන වටිනා කියන අවස්ථාවක් පින්තුනි. මෙතනත් ඇති අම්මට තාත්තට සලකන්නේ නැති පිරිස. නමුත් අපිට පුළුවන් නම් සුළු මොහොතකින් හරි අම්මට තාත්තට සලකන්න, උපස්ථාන කරන්න, අම්මට බත් ටිකක් බෙදලා ගෙනත් දෙන්න, අම්මට තාත්තට වතුර ටිකක් ගෙනල්ලා දෙන්න. අන්නේ පුද්ගලයා ඊටමත් වටිනා කියන කෙනෙක්. අම්මලගේ තාත්තලකට ඇඳුම් පැළඳුම් ටික හොදලා දෙන්න, ගමනක් බිමනක් යනකොට අම්මට තාත්තට වැඳලා යන්න. ඒ වගේ සමාජයක් අපේ බුදුන් අතීතයේ තුල තිබුණා. නමුත් මේ වර්තමාන කාලයේ තුල පොඩි ළමයිගෙන් පවා මේ හැම දිනාගෙම අම්මට තාත්තට සැලකීම කියන කාරණාව ගිලිහී තිබෙනවා.
දැන් ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ අම්මලා තාත්තට සැලකුවේ නෑ. ඉතින් දැන් ඉන්න මේ අම්මලගේ තාත්තලගේ කුඩා වූ දරුවෝ දැන් ඉන්න අම්මලා තාත්තලා සලකන්නේ නෑ. ඒක නිසා දෙමව්පියෝ ආදර්ශමත් වෙන්නට ඕන දරුවන්ට. දෙමව්පියෝ තමන්ගේ දෙමව්පියන්ට හරියට සලකනවා නම් ඒව මුණුපුරු මිනිපිරියෝ දකිනවා. තමන්ගේ දරුවෝ දකිනවා. අන්න ඕනුත් කල්පනා කරනවා මමත් එහෙනම් මගේ අම්මට වැඳින්නට ඕන. මමත් මගේ තාත්තට වඳින්නට ඕන. එහෙම හිතාගෙන ඒ දරුවෝ සුචරිතවත් මාර්ගයකට එළඹෙනවා. එහෙමනම් බුදුහාමුදුරුවෝ මේ කියලා දෙන කාරණාවන් පින්තුණි මේ වර්තමාන කාලයටත් ගැලපෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුන් කාලයටම ගැලපෙනවා කියන්නේ අන්නේ කාරණාව නිසායි පින්තුණි. තමන්ට පුළුවන් නම් සුද්ධි අසුද්ධි පච්චන්තං නාඤ්ඤෝ අඤ්ඤෝ විසෝදේ. තමන්ගේ සිත පිරිසුදු කරගෙන තමන්ගේ අතුලාන්තයේ පිරිසුදු කරගෙන යහපත් ලෙස සිටින්නට පුළුවන් නම් ඒ පුද්ගලයා කොච්චර වටින පුද්ගලයෙක්ද කියලා ධර්මයේ තුල ගන්නනවා පින්තුණි. එහෙමනම් අපි නිරන්තරයෙන්ම උත්සාහවන්ත වෙන්නට ඕන, වීරවන්ත වෙන්නට ඕන, දෙමව්පියන්ට සලකමින් යහපත් ලෙස සමාජය තුල වැදෙන්නට. එහෙම පුළුවන් නම් අපගේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් වෙනවා. මේ කාරණාවෙන් අනතුරුව නැවතත් මේ දෙවිය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ඉතිහේතං විජානාම චතුත්තෝසෝ පරාභවෝ පංචමම් භගවා බ්‍රෝහි කිම් පරාභවතෝ මුකම්. ස්වාමිනී ගෞතමයාණන් වහන්සේ ඔබ වහන්සේ අපිට පිරිහීමේ හතරවෙනි කාරණාව පැහැදිලි කරා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ අපිට පිරිහීමේ පස්වන කාරණාව පැහැදිලි කරන්නට කියලා දේශනා කරනවා, ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාව තුළ බුදුහාමුදුරුවෝ ඊටමත් අනුකම්පාවෙන් මේ දෙවියට පැහැදිලි කරනවා ඊළඟ ගාථාවෙන් මෙන්න මේ ආකාරයට. යෝ බ්‍රහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකම් මුසාවාදේන වංචේති තම්පරා භව තෝමුකම්. මෙම ගාථාවෙන් පැහැදිලි කරන්නේ යම්කිසි පුද්ගලයෙක් බමුණෙකුට හෝ ශ්‍රමණයන් වහන්සේ නමකට හෝ වෙනත් කිසිම දුගී මගී යාචක පිරිසකට ආහාර පානක් නැති පුද්ගලයෙකුට දුප්පත් මිනිසෙකුට මෙන්න මේ කුමන හෝ කෙනෙකුට බොරුවක් නොකියනවා නම් බොරු කියලා රවට්ටන්නේ නැත්තම් අන්නේ පුද්ගලයා නොපිරිහෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙමනම් බණ භාවනා කරන භික්ෂුන් වහන්සේලා ඒ වගේම තාපසවරු ඒ වගේම යම්කිසි ආකාරයෙන් අන්‍යාගමික පූජකයාණන් වහන්සේලා ඒ වගේම යාචකයෝ දුගිමගී දුප්පත් පිරිස මේ කියන සමාජයේ ජීවත් වෙන පිරිසට බොරු කියලා රවට්ටනවා නම් අන්නේ පුද්ගලයා පිරිහෙන පුද්ගලයෙක් බවට පැහැදිලි කරනවා. ඒ දේතිලුත් මිනිස්සු පිරිහෙන ආකාරය අපිට පැහැදිලි කරනවා. එහෙමනම් පින්වතුනි අපි කවුරුත් තේරුම් ගන්නට ඕන මේ උඳුවප් පුන් පොයේ දවසේදී ඊටමත් වටිනා කියන ශාසනික වැදගත්කම් කියන මේ පොයේ දවස තුල අපිට යම්කිසි කෙනෙකුට බොරුවක් නොකිය ඉන්නට පුළුවන් නම් ඒ වටිනවා. පින්වතුනි මේ සමාජයේ ඉන්න සමහර පිරිස නිරන්තරයෙන්ම බොරුවක් කියනවා. ඔහු සතුටු වෙන්නේ, ඔහු වින්දනයක් ලබන්නේ බොරුවක් කියලා. ඔහුට මේ බොරුවක් කියන එක ඉතාමත් ලොකු කාරණාවක්. ඔහුට බොරුවක් කියන එක හරි සතුටුයි. නිකන් වේල් 3-4ක් කෑව වගේ තමයි සමහර පුද්ගලයන්ට මේ බොරු කියන මේ කියන එක. එhmenan බුදුදහම තුල පැහැදිලි කරනවා මේ බොරුව ප්‍රතික්ෂේපිතයි බුදුදහම තුල. බුදුදහම තුල පැහැදිලි කරන්නේ සත්‍යවාදී වෙන්න. හරි යහපත් වචන කතා කරන්නට කියලා තමයි බුදුදහම තුල පැහැදිලි කරන්නේ. එහෙමනම් අපිටත් පුළුවන් නම් බොරු නොකිය යහපත් අන්දමින් ජීවත් වෙන්නට ඒ පුද්ගලයා වටින පුද්ගලයෙක් බවට පත් වෙනවා පින්තුනි. ඊළඟ ප්‍රශ්නේ මේ දෙවියා නැමතතාව බුදුහාමුදුරන්ගෙන් අහනවා ඉතිහේතං විජානාම පංචමෝසෝ පරාභවෝ චට්ටමම් භගවා බ්‍රෝහි කිම් පරාභවතෝ මුකම්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අපිට පස්වන පිරිහීමේ කාරණාව දේශනා කරා. එවනම් භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අපිට පිරිහීමේ 6 වෙනි කාරණාව දේශනා කරන්න.
ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සභෝජනම් ඒකෝ බුඤ්ජති සාදුනි තම්පරා භව තෝමුකම්. බොහෝ රත්තරන් ඒ වගේම සල්ලි භාගී තියෙන මිනිමුතු තියෙන සමහර පුද්ගලයෝ නිරන්තරයෙන්ම අනුභව කරන්නේ රස ආහාරනේ. ධනවත් පුද්ගලයෝ මහා ධනවත් පුද්ගලයෝ නිරන්තරයෙන්ම අනුභව කරන්නේ රසමුසු ආහාර. ඔවුන් රසමුසු ආහාර අනුභව කරන්නේ ඔවුන්ට රත්තරන් තිබෙනවා, මුතුමැණික් තිබෙනවා, සල්ලි භාගී දේපල වස්තු ව්‍යාපාර වර්තමානානුකූලව ව්‍යාපාර කටයුතු මේ හැම දෙයක් හින්දා ඔහු ධනවත් පුද්ගලයෙක්. ඔහු ධනවත් පුද්ගලයෙක් කියලා හිතාගෙන Taman නිතරම තනියම මිහිරි ආහාර පාන වළඳනවා නම් ඔහුත් පිරිහෙන පුද්ගලයෙක් පින්තුණි. එම කාරණාව අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. සමහරව ඉන්නවා Tamanට සල්ලි භාගේ තියෙනකොට කාටවත් නොදී තනියෙන්ම කනවා. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා Tamanට යම්කිසි දෙයක් හම්බ වුණොත්, කෑමක් හම්බ වුණොත්, ටොපියක් එහෙම හම්බ වුණොත් මේ ටොපිය 10කට හරි කඩලා ඒ පුද්ගලයන්ට කන්න දෙන අය ඉන්නවා. සමහරව ඉන්නවා Tamanට බත්පතක් හම්බ වුණොත් මේ බත්පත 10 දෙනෙක් එක්ක උනත් බෙදාගෙන කන જાතියේ මිනිසුන් ජීවත් වෙන සමාජයක් ඉන්නවා. ඒ වගේ තමයි තව සමහරව ඉන්නවා අනික් කට්ටියට නොදී හොරෙන් Taman තනිවම ගිහිල්ලා කන අය ඉන්නවා. අන්න එහෙම ඉන්න අය ඉන්නවනම් ඒගොල්ලෝ රසමුසු භෝජන අනුභව කරාට ඔවුන් මහා ධනවත්තු මහා රත්තරන් මිනිමුතු තියෙන පුද්ගලයන් උනාට වැඩක් නැහැ. ඔවුන් පිරිහෙන පුද්ගලයෝ මනුස්ස ගුණධර්මයක් නොමැති අය. අප සමාජයේ ඒ වගේ අය ඉන්නවා. මේ වර්තමාන කාලය තුල අපේ ලංකාවටත් මුළු ලෝකයටමත් කොවිඩ් ව්‍යසනයේ පවතින වනේ පින්තුනි. අපිට මතකයි ගිය ඉහත මාස කිහිපය තුල මුළු ලංකාවම වහලා තිබුණා. මේ වහලා තිබුණු කාලය තුල සමහර මිනිස්සු මනුස්ස ධර්ම ඉස්මතු කරා මුලින්ම. ඒ වගේ තමයි තවත් මිනිස්සු කොට්ටාසයක් මිනිස්යන්ට අයිති නැති අමනුස්ස ධර්මයන් ඉදිරිපත් කරා පින්තුනි. මිනිස්සෙක් සිද්ධ කරන්නට ඕන දේවල් ටික නොකර සමහර පිරිස ලෝභයෙන්, තණ්හාවෙන්, මම්මුලාවෙන් කටයුතු කරපු හිටියා. අන් අයට උදව් උපකාර කරේ නැහැ. ඒ වගේ තමයි මේ කොවිඩ් රෝගය හැදිච්ච කට්ටිය ප්‍රතික්ෂේප කරා. ඔවුන් දිහා බැලුවක්වත් නැහැ. ඒ වගේ තමයි කඩවල් වල ඉන්න මුදලාලිලා ඒ වගේ අයට සංග්‍රහ කරෙත් නැහැ. යම්කිසි දෙයක් ගන්නවත් ඒගොල්ලොම ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලොම කොන් කරා. අන්න ඒ වගේ කට්ටියත් පින්තුණි සමාජයේ පිරිහින අයනේ. මහා ධනවත් වුණාට වැඩක් නැහැ. ඕන් තුල මනුස්ස ධර්ම නැත්නම් ඔබත් එහෙම කරන්නේ නැති. ඔබත් එහෙම කරා නම් හොඳට මතක තියාගන්න පින්වතුනි ඔබ කවුරුත් පිරිහෙන අය, පිරිහෙන ගුණධර්ම ඇති කරගත් අය. එහෙමනම් පිරිහෙන ගති පැවතුම් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එපා. පුළුවන් තරම් හැම දිනාටම කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්නට උත්සාහ දරන්නට ඕන. ඒ වගේ තමයි එම කාරණාවෙන් පස්සේ බුදුහාමුදුරන්ගේ නැවත මේ දෙවිය අහනවා ඉතිහේතං විජානාම චට්ටමෝසෝ පරාභවෝ සත්තමම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුකම්. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ 6 වෙනි පිරිහීමේ කාරණාව අපිට දේශනා කරා. එසේනම් ගෞතමයන්න් වහන්සේ ඔබ වහන්සේ අපිට 7 වන පිරිහීමේ කාරණාව වදාරන්නට කියලා දේශනා ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාව තුළ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම. ජාතිත්තද්දෝ ධනත්තද්දෝ ගොත්තත්තද්දෝ චයෝ නරෝ සංඥාතෙන් අතිමඤ්ඤේතේ තම්පරාභව තෝමුකම්. සමහර පුද්ගලයෝ ඉන්නවා ඔවුන් ජාතිය ගැන කතා කරනවා. ඔවුන් ධනය ගැන කතා කරනවා. ඔවුන් තමන්ගේ කුලය ගැන කතා කරනවා. ජාතිය ගැන, ධනය ගැන, කුලය ගැන ආදී වූ කරුණාකාරණා ගැන ඔහු ප්‍රධානත්වයෙන් සලකලා තමන්ගේ නෑයෝ, ඥාති හිත මිතුරෝ අසල්වාසීන් ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලොම හෙලා දකිනවා. අන්නේ පුද්ගලයාත් පිරිහෙනවා. සමහරව තමන්ගේ කුලයේ කට්ටිය විතරයි සලකන්නේ.
තව සමහර දුප්පත් අයට සලකන්නේ නැහැ ධනවත් අය සමග විතරයි ඔව් ගනුදෙනු කරන්නේ කටයුතු කරන්නේ. ඒ වගේම තමයි සමහර ඉන්න ජාතිවාදීන් මම සිංහල මම දෙමළ මම මුස්ලිම් මම ක්‍රිස්තියානි ආදී වශයෙන් දැඩි ලෙස ජාතිය තුල එල්බගෙන කටයුතු කරන පිරිස ඉන්නවා. එහෙමනම් බුදුදහම තුල අපිට පැහැදිලි කරේ ජාති කුලමල ධනය මේව සමග කටයුතු කරන්න නෙවෙයි ජාතියේ කුලයේ මලයේ ධනය ප්‍රතික්ෂේප කරලා සහජීවනයෙන් කටයුතු කරන්නට. අපිට බුදුදහම තුල පැහැදිලි කරනවා ආගමික සහනශීලීත්වය. මෙන්න මේ ආගමික සහනශීලීත්වය පැහැදිලි කරන්නේ අන්‍ය ආගම් සමග සුහදත්වයෙන් සමගියෙන් කටයුතු කරන්නට ඕන. ඒ ජාතීන් සමග ඒ කුලයන් සමග අපි යහපත් ලෙස කටයුතු කරන්නට ඕන. එහෙමනම් අපි නිරන්තරයෙන් උත්සාහ දරන්නට ඕන. Taman ධනවත් පුද්ගලයෙක්, Taman ඉහළම කුලයක පුද්ගලයෙක්, ඒ වගේම Taman ශ්‍රේෂ්ඨ කෙනෙක් එහෙම කියලා Taman කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා පිරිහෙන කට්ටිය පිංගතුනි. ඔබත් කටයුතු කරනවා නම් අපෝ මේ කට්ටිය අපිට වැඩිය පහත් කුලයක, අපි මේගොල්ලන්ට වැඩිය උසස් කුලයේ අය, මේගොල්ලෝ ගෙදරින් තේ ටිකක් බොන්න හොඳ නැහැ, වතුර ටිකක් බොන්න හොඳ නැහැ, මේගොල්ලෝ අපිට වැඩිය පහත් කට්ටියනේ. එහෙම කියලා යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් පිංගතුනි ඒ පිරිහෙන කාරණාවක්. ඔබ නිරන්තරයෙන්ම සිහිපත් කරන්නට ඕන. ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා ඒ දේවල් පැත්තකින් තිබෙලා ස්වාධීනව සෑම දිනාටම යහපතක් හොඳ දෙයක් වැඩක් වෙන දෙයක් කරන්නට අන්න ඒක පිංගතුනි නොපිරිහෙන ගතියක් ඒ පිංගතුනි දිවිනවන කාරණාවක් වශයෙන් අපිට හඳුන්වන්නට පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ දෙවිය නැවතත් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ඉතිහේතං විජානාම සත්තමෝසෝ පරාභවෝ අට්ඨමම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුකම්. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අපිට පිරිහීමේ හත්වෙනි කාරණාව කිව්වා. එහෙමනම් ගෞතමයන්න් වහන්සේ ඔබ වහන්සේ අපිට වදාහරන මැනවේ පිරිහීමේ අටවෙනි කාරණාව කුමක්ද කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ චයෝ නරෝ ලද්දං විනාසේති තම්පරහ භවතෝ මුකම්. සමහර මිනිස්සු ඉන්නවා පින්තුනි මේ ස්ත්‍රීන්ට හරිම ලොල්. ඒ වගේම සමහරව ඉන්නවා මේ සුරාවට ලොල්, සූදුවට ලොල්. මෙන්න මේ පුද්ගලයන්ගේ ධනය තමාගේ ඇස් පිටම, තමාගේ ඉදිරි පිටම විනාශ වෙනවා පින්තුනි. අන්නේ පුද්ගලයන් පිරිහින බව තමයි අපිට ධර්මයෙන් පැහැදිලි කරන්නේ. ඒ වගේම තමයි තමන් විවාහවණු ස්ත්‍රිය සමග ඉන්නේ නැතුව පර ස්ත්‍රීන් සමග, පර අඹුවන් සමග කටයුතු කරන සමාජයක් මේක. ඒ වගේම දූෂණයන් වංචාවන් සිදුවන සමාජයක් පින්තුනි. ඔබත් පර ස්ත්‍රීන් සමග, පර පුරුෂයන් සමග එක්ව වාසය කරනවා නම්, ඒ වගේම තමයි සුරාවට සූදුවට ලොල් වෙලා කටයුතු කරනවා නම් ඔබ පින්තුනි නිරන්තරයෙන් පිරිහෙන අය. ඔබ නිරන්තරයෙන්ම අගාධයට යන පේස. එහෙමනම් ඔබ කල්පනා කරන්නට ඕන නොපිරිහෙන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙන්න. මේ දැනට සඳහන් කරපු කරුණ වලින් එක ගුණයක් හරි ඔබ තුල ඇති කරගන්න. ඔබ පින්තුනි මහා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ කාරණාවෙන් අනතුරුවත් නැවත දෙවි අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඊළඟ පිරිහීමේ කාරණාව පැහැදිලි කරන්න. ඉතිහේතං විජානාම අට්ඨමෝසෝ පරාභවෝ නවමම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුකම්. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඊළඟ පිරිහීමේ කාරණාව කුමක්ද? ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සේහි දාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තම්පරාභව තෝමුකම්. මෙන්න මේ කාරණාව තුළදී පැහැදිලි කරනවා යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ සිය අඹුවකින් සතුටු නොවේ, ඒ වගේම වෙසගනන් පස්සේ යනවා නම්, නැතහොත් යම්කිසි පුද්ගලයෙක් පර අඹුවන් පර පුරුෂයන් කෙරෙහි ලොල් වෙලා ඒ පසුපස යනවා නම් ඒ පුද්ගලයාත් පිරිහෙනවා. අපිට ඒ පැහැදිලි කරනවා කාම මිත්‍යාචාරය කියන ශික්ෂාපදේ. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අද මේ පොය දවසේ අපි හැමෝම සමාදන් වුණු සීලයක් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාම මිත්‍යාචාරයෙන්
තොරව බ්‍රහ්මචාරීව මේ අවස්ථාව තුළ කටයුතු කරනවා කියන චේතනාවෙන් කවුරුත් සීලයක් සමාදන් වෙලා මේ අවස්ථාව තුළ ගත කරනවා. එහෙමනම් පින්වතුනි අපිට අපගේ ජීවිතයේ තවත් පැත්තකින් ගොඩනගා ගන්න පුළුවන්. මේ වර්තමාන සමාජයේ දෙස බලපු හැටියේ පවුල් තුළ ආරවුල් ඇති වෙනවා. ඒ වගේම ඔවුන්ගේ පවුල් සාර්ථක පවුල් වෙන්නේ නැහැ. ඔවුන්ගේ පවුල් නිරන්තරයෙන්ම අසාර්ථක පවුලක්. ඒට හේතුව තමයි පින්වතුනි ඔවුන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේම තමයි පවුලේ නිවැසියන් වෙනත් පුරුෂයන් කරා යනවා, වෙනත් ස්ත්‍රීන් කරා යනවා. අන්න එතකොට පවුල් පරිසරය තුළ ගැටලු සහගත තත්වයන් පත් වෙනවා. ඒක නිසා බුදුදහම තුළින් අවවාදයක් ලබා දෙනවා, ආදර්ශයක් ලබා දෙනවා. ඒ වගේ තත්වයකටපත් නොවේ නොපිරිහෙන ගති ධර්ම වඩාගෙන ජීවිකාව යහපත් ලෙස කටයුතු කරන්නට කියලා. මෙන්න මේ කාරණාවෙන් අනතුරු දෙවිය නැවතත් අහනවා බුදුජානන් වහන්සේගෙන් ඉතිහේතං විජානාම නවමෝසෝ පරාභවෝ දසමම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුකම්. මෙන්න මේනොත් අහන්නේ අර සුපුරුදු පරිදි පෙර පරිද්දෙම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අපිට පිරිහීමේ 9 වෙනි කාරණාව කිව්වා. ස්වාමීනි එසේනම් අපිට 10 වෙනි පිරිහීමේ කාරණාව දේශනා කරන්නට කියලා කියනවා. එවිට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්තුනි අතීත යොබ්බනෝපෝසෝ ආනේති තිම්බරුත්තිනින් තස්සා ඉස්සාන සූපතේ තම්පරා භව තෝමුකං. යම්කිසි පුද්ගලයෙක් යොවුන්විය ඉක්මගිය ගිය පුරුෂයෙක්ගේ මෙන්න මේ තිඹිරිපල සහිත වූ පියවුරු ඇති තරුණ යුවතියක් විවාහ කරගනිද්ද හෙතෙම ඇය පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් නින්දාව ඒ වගේම අපකීර්තිය පවා නොලබමින් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා පිරිහෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ කාරණාව තමයි සමහරු ඉන්නවා මේ වයසට ගිහිල්ලා තරුණ පිරිසව විවාහ කරගන්නවා. වයසක පුරුෂයෙක් හෝ වයසක ස්ත්‍රියක් හෝ මෙන්න මේ කියන වයසක ස්ත්‍රිය පුරුෂයා යම්කිසි තරුණ ස්ත්‍රියක් හෝ තරුණ පුරුෂයෙක් හෝ විවාහ කරගෙන කටයුතු කරනවා. අන්න ඒ වගේ අය නිරන්තරයෙන්ම අර තරුණ ස්ත්‍රිය කෙරෙහි හෝ තරුණ පුරුෂයා කෙරෙහි හෝ ඊර්ෂ්‍යා කර ඉන්නවා. ඔහුගේ රූප සම්පත්තියට ඊර්ෂ්‍යා කර ඉන්නවා. ඒ වගේම තමයි ඒ පුද්ගලයා ඊර්ෂ්‍යාව තුළින් නින්දාව පවා නොලබමින් කටයුතු කරනවා. අන්න ඒ වගේ පුද්ගලයන් පිරිහීමේ දොරටුවට ඊටමත් ආසන්න අය පින්තුනි. එහෙමනම් අපි විවාහ වෙනකොට Tamanට ගැළපෙන වයස් සීමාව තුළ විවාහ වෙන්නට ඕන. ඒ වගේම තමයි එහෙම කටයුතු කරනකොට සමාජයෙන් අපකීර්තියක් එන්නේ නැහැ. ඒ වගේම Taman ඊර්ෂ්‍යාවෙන් කෝපයෙන් ඒ විවාහ වුණු අය සමග ජීවත් වෙන්නට ඕනේ නැහැ. බුදුදහම තුළින් නිතරම පැහැදිලි කරලා දෙන්නේ ලෞකික අභිවෘද්ධිය වගේම ලෝකෝත්තර අභිවෘද්ධිය පින්තුනි. එහෙමනම් අපිට මේ පරාභව සූත්‍ර දේශනාව තුළින් ලෞකික අභිවෘද්ධිය ඇති කළ දෙනවා. ඒ වගේම තමයි පින්තුනි අපිට මේ සූත්‍ර දේශනාව තුළින් ලෝකෝත්තර අභිවෘද්ධියත් ඇති කළ දෙනවා. මේ කාරණාවෙන් පසුව දෙවිය නැවතත් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ඉතිහේතං විජානාම දසමෝසෝ පරාභවෝ ඒකා දසමම් භගවා බ්‍රූහි කිම් පරාභව තෝමුකම්. ස්වාමී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අපිට 10 වෙනි පිරිහීමේ කාරණාව කිව්වා. එසේනම් අපිට 11 වෙනි පිරිහීමේ කාරණාව වදාරන්නට කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාව තුළ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඉත්ති සොණ්ඩිම් විකිරිනිම් පුරිසං වාපිතාදිසම් ඉස්සරියස්මින් තාපෙන්ති තම්පරා භවතෝ මුකම්. මෙහිදී පැහැදිලි කරන්නේ පර ස්ත්‍රීන් පර පුරුෂයන් සුරාවට සූදුවට ලොල් වෙලා ඒ වගේම තමයි ධනෙ විසිරවන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසියම් ආයතනයක අධිපති තනතුරෙහි තබනවා නම් ඒ ආයතනය ඒ නිවස පිරිහෙනවා.
අපේ මේ භූමි රේඩියෝ ප්‍රධාන විද්‍යායක අධ්‍යක්ෂක සුරාජ් නවරත්න මහත්මයා තමන්ට හම්බ වෙන ධනය සම්පූර්ණයෙන්ම වියදම් කරනවා නම්, තමන්ට හම්බ වෙන ධනය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා නම්, හැම දෙයකටම උත්සව සංදර්ශන ආදියට වියපැදම් කරනවා නම් එතුමාට හැකියාවක් නැහැ මෙම ආයතනයේ මේ වගේ තත්වයකට ගන්න. එහෙමනම් මෙතුමා තුළ මේ ಗುಣධර්මයේ ඊටමත් හොඳට ඉස්මතු වෙලා තිබෙන හින්දා මෙම නාලිකාව සාර්ථක ලෙස සිද්ධ කරන්නට පුළුවන්. ඒ වගේ තමයි ඔබගේ ගෙවල්වලත් ඉන්නව නම් උත්සව සංදර්ශන ආදියට මුදල් වියපැදම් කරන අධික ලෙස හැමදාම නිරන්තරයෙන්ම ලැබෙන මුදල වියදම් කරන, ඒ වගේම තමයි යම්කිසි ආයතනයක් තිබෙනවා නම් ඒ ආයතනයක් තුල ඉන්න ප්‍රධානීන් ධනෙ නිරන්තරයෙන්ම වියපැදම් කරනවා නම් ඒ පුද්ගලයන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ පින්නතුනි ඔවුන්ගේ ආයතනයත් නිවසවක්වත් මනා ලෙස කළමනාකරණය කරගන්නට. එහෙමනම් මේ ආයතනේ අද මේ ධර්මදේශනාව සිදුන මේ ආයතනය තුල ඊටමත් මනා කළමනාකාරීත්වයකින් යුක්තව පවත්වා ගන්නට ඕන. එහෙම කටයුතු කරනකොට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවත් ඒ ප්‍රශ්නයන්ට මනා ලෙස පිළිතුරක් ලැබෙනවා. එහෙමනම් අපි කවුරුත් දැනගන්නට ඕන Taman මනා ලෙස ඒ දේවල් පරිහරණය කරන්නට භාවිතා කරන්නට. ඊළඟ කාරණාවෙන් පස්සේ මේ දෙවිය නැවත බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ඉතිහේතං විජානාම ඒකා දසමෝසෝ පරාභවෝ ද්වාදසමං භගවා බ්‍රෝහි කිම් පරාභවතෝ මුකම්. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපිට ඔබ වහන්සේ දේශනා කරා 11 වෙනි කාරණාවත්. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ එසේනම් 12 වෙනි කාරණාවත් වදාහරන්නට කියලා ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අප්පභෝගෝ මහා තණ්හෝ කත්තියේ ජායතේ කුලේ සෝච රජ්ජම් පත්තයති තම්පරා භව තෝමුකම්. මේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පින්වතුනි අපිට භවභෝග සම්පත් අල්පව ඒ වගේම තමයි මහා තණ්හාවක් තියෙන පුද්ගලෙක් රාජකීය පවුලක ඉපදුනත් හෙතෙම රජකමද පවා පතනවා. අන්නේ පුද්ගලයා පිරියන පුද්ගලයෙක් බවට පත් වෙනවා පින්වතුනි. මේදී අපිට පැහැදිලි කරේ මේ ලෝකේ ඉන්න මිනිස්සු කොටස් දෙකයි. මේ කොටස් දෙක තමයි තමන්ට ලැබෙන ධනය සම්පූර්ණයෙන්ම වියදම් කරලා කටයුතු කරන අය. තවත් කොටාසියක් ඉන්නවා තමන්ගේ ධනය වියදම් නොකර ලෝභකමින් මේක පරිහරණය කරන අය. මෙන්න මේ පිරිස අතර යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් තමන්ට ලැබෙන සම්පත් ඊටමත් අල්ප ලෙස භාවිතා කරනවා නම් ඊටමත් ලෝභකමින් තමයි ධනය පරිහරණය කරන්නේ. ඒ වගේ තමයි මහා තණ්හාවක් ඇති පුද්ගලයෙක් මහා තණ්හාවක් මහා ලෝභකමක් තිබෙන අන් අයට උදව් උපකාර කරන්න ඇති පුද්ගලයෙක් රජපෞලක ඉන්නව නම් රජපෞලක ඉපදුනොත් අන්නේ පුද්ගලයා සිද්ධ කරනවා රජකම බව ප්‍රාර්ථනා කරනවා. ඒ ලෝභ පුද්ගලයා රජකම බව ප්‍රාර්ථනා කරනවා. හැබැයි රජකම බව ප්‍රාර්ථනා කරාට ඌට ඒ ප්‍රාර්ථනාව සිද්ධ වෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. හැබැයි ඌගේ ප්‍රාර්ථනාව ලෝභකමට මහා තණ්හාවට මහා බලයට කෑදරකමින් කටයුතු කරන්න. එහෙමනම් එසේ කටයුතු කරලීමත් පිරිහෙන කාරණාවක් බව බුදුරජාණන් වහන්සේ මේ පරාභව සූත්‍රයේ පැහැදිලි කරනවා. මෙන්න මේ පරාභව සූත්‍රයේ පින්වතුනි අවසානයේදී පැහැදිලි කරනවා ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්කිහ අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවන්ති. මෙන්න මේ සූත්‍ර දේශනාවේ අවසානම කොටස පැහැදිලි කරන්නේ නොනැති පුද්ගලයෙක් ඉන්නවනම් මෙන්න මේ නොනැති පුද්ගලයා කියන ලද පිරිහෙන කරුණු මනමින් අවබෝධ කරගන්නවා. ඒ කරුණු කෙරෙහි පිරිසිදු දකිනවා. ඔහු සුළු ආර්ය පුද්ගලයෙක් ලෙස හරි කටයුතු කරලා පරලොව සුගතියට යන්නට උත්සාහ දරනවා, හැකියාවක් ලැබෙනවා. සුළු ආර්ය පුද්ගලයෙක් කියලා කිව්වෙ පින්වතුනි මෙතන සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන සතර පුද්ගලයන් නොවේ.
සුළු ආර්ය පුද්ගලයෙක් කියලා කිව්වේ ඒ මගට පිළිපන් වෙච්ච පුද්ගලයෙක්. එහෙමනම් අපිටත් පුළුවන් නම් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵලයන්ට පිළිපන් නොවෙන්නට වක්වත්. එහෙම නැතිනම් අපිට මෙන්න මේ සතර ඵලයන් කෙරෙහි ඇති සතර මගයන් කෙරෙහි ඇති ගුණධර්මයක් අපගේ හිත තුළ වඩා ගන්න. ගුණධර්මයක් ඇති කර ගන්නට අපිට මේ ජීවිතේ දිනන්නට පුළුවන් පින්තුනි, යහපත් කර ගන්නට පුළුවන්. එහෙමනම් මේ පරාභව සූත්‍ර දේශනාව තුළ අපිට මුල ඉඳලම පැහැදිලි කරේ මේ ජීවිතයේ ජය ගන්න ආකාරය. මේ මනුස්ස ජීවිතය ජය ගන්න ආකාරය. මනුස්ස ජීවිතයේ ජය ගන්න පුද්ගලයා පින්තුනි පරලොවත් ජය ගන්නවා. ඒතේ පරාභවයේ ලෝකේ පඬිත නුවණැති පුද්ගලයා පරාභව එහෙම නැතිනම් මේ පිරිහෙන ලෝකයෙන් අත් මිදිලා ඔවුන්ට හැකියාවක් ලැබෙනවා මෙලොවත් පරලොවත් උතුම් නිවනත් කියන කාරණා තුනම අංග සම්පූර්ණයටපත් වෙන්න. එහෙනම් මේ උතුම් මුදුවක් පුන් පොයේ දවස මේ පින්වත් පිරිසට උතුම් නිවන සම්පූර්ණ කරගන්නට පුළුවන්. පරලෝ ජීවිතේ සාර්ථක කරගන්නට පුළුවන්. ඒ වගේම මෙලොව ජීවිතේ සාර්ථක කරගන්නට පුළුවන්. මහා හැඟි දවසක් තමයි අද මේ උදා වුණු පුරපසළොස්වක පොයේ දවස. මෙන්න මේ පොයේ දවස තුල අපගේ හිත තුල ඇතිවෙන වැරදි දේවල් නිවැරදි කරගන්නට පුළුවන් නම්, සිත තුල කරුණාව මෛත්‍රිය ප්‍රගුණ කරගන්නට පුළුවන් නම්, ඔබ තරහම පුද්ගලයා සමග ඔබට මෛත්‍රියක් ඇති කරගන්නට පුළුවන් නම් ඔබ පින්වතුනි වටිනා කියන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙමනම් ඔබ නිරන්තරයෙන්ම වෙහෙස වෙන්නට ඕන, උත්සාහ දරන්නට ඕන යහපත් පුද්ගලයෙක් වෙන්න. යහපත් පුද්ගලයෙක් වෙන්න නම් ඔබට කරන්නට තිබෙන්නේ එකම එක දෙයයි. ඔබ නිරන්තරයෙන්ම හොඳ දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. යහපත් දේවල් කියන්න, යහපත් දේවල් කරන්න, යහපත් දේවල් තමන්ගේ සිතට ආවර්ජනය කරගන්න. ඔබ යහපත් ලෙස මේ කරුණු සෑම දෙයක්ම සම්පාදනය කරගන්නව නම් ඔබට පුළුවන් පින්වතුනි යහපත් ජීවිකාවක් ගත කරන්න. වර්තමාන සමාජයේ දෙස බලනකොට බොහෝමයක් ඉන්න පිරිසට යහපත් ජීවිතයක් නැහැ පින්වතුනි. ඔවුන් ජීවත් වෙන්නේ අයහපත් ලෙසමයි. එහෙමනම් ඒ අතර ඔබට පුළුවන් නම් අද මේ මා විසින් දේශනා කරන්නට යෙදුණු පරාභව සූත්‍රයේ පිරිහීමේ කරුණ ටික ජීවිතයෙන් ඈත් කරලා යහපත් දේවල් ටික තමන්ගේ ජීවිතයට ලං කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න. අන්න එදාට පුළුවන් පින්වතුනි ඔබට ජීවිතේ ජය ගන්න, ඔබගේ ජීවිතේ සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්න. එහෙමනම් අද දවසේදී මේ ධර්ම දේශනාව තුළින් ප්‍රාර්ථනා කරන්නේ ඒකාන්ත වශයෙන්ම ඔබ සෑම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයෙන් උතුම් නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නට මේ ධර්ම දේශනාව එකසේම හේතු වාසනා වෙන්නට කියලා. එසේ සිතාගෙන මේ ධර්ම දේශනාව සංවිධානය කරන්නට යෙදුණු මෙම භූමි රේඩියෝ නාලිකාවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක සුරාජ් නවරත්න මහත්මයාට ආයුරාරෝග්‍ය සුවපත් භාවය උදා වෙත්වා, යහපත ජයග්‍රහණය උදා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මෙම නාලිකාවේ ප්‍රධානී රශ්මි බාලසූරිය මෙතිණිය ඇතුළු ඒ සෑම දිනාටමත් යහපත උදා වෙන්නට කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම සාමාන්‍ය අධිකාරිය වශයෙන් කටයුතු කරන මදුශංක කංකාණන්ගේ මෙතිතුමාටත් යහපත ජයග්‍රහණය උදා වෙන්නට කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි මෙම කටයුතු සෑම දෙයක්ම සාර්ථක කරගන්නට දායකත්වයේ දරන මේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් යහපත ජයග්‍රහණය උදා වෙන්නට කියලා ආශිර්වාද කරනවා. ඒ වගේ මේ පින්කම් සඳහා ධර්මදේශනාමය පින්කම සඳහා ප්‍රධාන දායකත්වයේ දරු සෑම දිනාටම සුවපත් භාවය උදා වෙත්වා. ඔබට පවතින සෑම සියලු ගහ දෝෂ අන්ධකාර දුරු වේ. නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වෙත්වා. 89ක් රෝග 90ක් ව්‍යාධි 203ක් අන්තරාදි දුරු වේ. යහපත ජයග්‍රහණය උදා වෙත්වා. සනසීම උදා වෙත්වා. මේ පරාභව සූත්‍ර දේශනාවන්ගේ අන්තර්ගත පරාභව කරුණු ඔබගේ ජීවිතයෙන් ඈත් කරගෙන යහපත් දිනු වීමේ යහපත් දේවල් ඉස්මතු කරගෙන කටයුතු කරන්නට ඔබ සෑම දිනාටම රත්නත්‍රයේ ආශිර්වාදයේ උදා වෙත්වා. දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණයේ උදා වෙත්වා. මේ පරලෝකීය සෑම දිනාගේ ආශිර්වාදය ඔබට උදා වෙත්වා.
එසේ සිතාගෙන අපි මේ පින් අනුමෝදන් කරමු සියලු සත්වයන්ට. ඒ සත්වයෝ මේ පින් අනුමෝදන් කරගෙන සුගති ලෝකයන්හි උප්පත්තිය ලබත්වා යහපත ජයග්‍රහණය වුන්ටත් උදා වෙත්වා. ඒ වගේම මෙම කටයුතු සංවිධානය කරපු සෑම දිනාටමත් උතුම් නිවනින් සැනසීමට හේතු වාසනාම් වේවා කියලා අපි සියලුම ඥාති සත්වයන්ට දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්칸තු මම් පරන්ති. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේ මේ භූමි රේඩියෝ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක සුරාජ් නවරත්න මහත්මයා ඇතුළු සෑම දිනාට යහපත මුදා වේවා කියන අදිෂ්ඨාන ඇති කරගෙන මහා සංඝරත්නයේ ඔබ සැමට ආශිර්වාද කරනවා. වන්දනා කරගනිමු කවුරුත්. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිංචතු. සුපත් වේවා, යහපතම උදා වෙත්වා.